ආයුබෝවන් දරුදරයනි අපි ඉංග්‍රීසි විෂය ධාරාවේ ඔබට ඉතාම ශනිකව ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පුළුවන් වන ආකාරයේ උපකාරක පද 10ක් තුලින් ඔබේ දැනුම පෝෂණය කරන්නටයි දැන් අපි සූදානම් වෙන්නේ. ඒ තුලින් ඔබට ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉතාම පහසුවෙන් ඔබේ රචනා ලිවීමේ හැකියාව, සටහන් ලිවීමේ හැකියාව, ලිපි ලිවීමේ හැකියාව ඔබට ලබා ගන්නට පුළුවන්. ඉංග්‍රීසි කියන විෂය ධාරාව ඉගෙන ගැනීමේදී ඔබ මෙතෙක් කාලයක් ඉංග්‍රීසි කියන විෂය පිළිබඳව මේ කරුණු දැන නොසිටියේ නම් ඔබට දැනගන්න හොඳ අවස්ථාවක් මේක. ඉංග්‍රීසි කියන වචනය තුල ගැබ් වෙලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශේෂ කරුණු කිහිපයක්. ඊයපුරෙන් ඉංග්‍රීසි කියන වචනේ empowerment කියන වචනේ තමයි තියෙන්නේ. empowerment කියලා කියන්නේ විශාල බලයක්, ඔබට විශාල බලයක් ලැබෙනවා මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමෙන්. ඒ වගේම එන්නපුරෙන් කියන novelty කියලා. ඔබට පුළුවන් මේ භාෂාව ඉගෙන ගැනීමත් එක්කම අලුත් වෙන්න පුළුවන්. novelty ඔබට අලුත් වෙන්න පුළුවන්. ජීවපුරෙන් කියන්නේ globalization. ඒ කියන්නේ ඔබට විශ්ව ගම්මානයක් බවට පත් වෙන ලෝකෙ පුරා සැරිසරන්න පුළුවන් මේ භාෂාව තුලින්. ඒ වගේම එල්ලපුරෙන් කියන්නේ learning. ඔබට ලෝකයේ කිසියම් තැනකට යන්න අවශ්‍ය නම් අධ්‍යාපනය කරන්න පුළුවන් ඕනෑම ස්ථානයක ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාව නිසා. ඒ නිසා තමයි එල්ලපුරෙන් learning කියන වචනේ ඔබට ලැබෙලා තියෙන්නේ. අයිලපුරෙන් කියන්නේ instruct. ඒ කියන්නේ ඔබට උපදෙස් ලැබෙනවා. විවිධ ආකාරයෙන් ඔබට උපදෙස් ලැබෙන්න පුළුවන්. අයිලපුර තුලින් instruct තුලින් උපදෙස් තුලින් ඔබට ඉදිරි ගමනක් යන්න පුළුවන්. එස්සපුරෙන් කියන්නේ science. මේක වාග් විද්‍යාව. විෂය මේ ඉගෙන ගැනීමේදී මේක විද්‍යාවක් හා සමානයි. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව කියන්නේ වාග් විද්‍යාව. ඒ තුලින් ඔබට ඉදිරියට යන්න පුළුවන්. මේ සියල්ලම දැනගත් විට ඔබට එච්චපුරෙන් honor කියන වචනේ, ඒ කියන්නේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඔබ ඉංග්‍රීසි භාෂාව දන්නවා නම් සමාජයේ ගෞරවයට පාත්‍ර වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එවැනි භාෂාවක් තමයි ඔබ මේකට ගන්න සූදානම් වෙන්නේ. ඉතින් මෙතේ කාලයක් ඔබ මේ භාෂාව ඉගෙන ගන්න ඇල්මක් දැක්වේ නැත්නම් ඔබට විශාල ඇල්මක් ඇති වෙයි. මෙවැනි වටිනා කරන භාෂාවක් නේද මේ ඉංග්‍රීසි භාෂාව කියන්නේ. හොඳයි දරුවනි, අපි එවනම් සූදානම් පාඩමට මෙලෙන්න. ඔබට මම ඊටාම සරල ආකාරයෙන් වාක්‍ය කීපයක් මතක තබා ගන්න ක්‍රමය තමයි අද කියා දෙන්න සූදානම් වෙන්නේ. ප්‍රථමයෙන්ම මේ බලන්න is කියන වචනය. is කියන උපකාරක පදය, helping verb එක. මෙන්න මේ පදය is කියන පදය යොදාගත්තොත් is කියන එකේදී කියවෙනවා තිබෙනවා, සිටිනවා, වෙනවා කියන අදහස් තමයි මේක තුල තියෙන්නේ. අපි මේ ඔස්සේ වචන ගණනාවක් හදන්න පුළුවන්. වචන 100ක් උනත් අපිට හදන්න පුළුවන්. මම ඔබට සූදානම් වෙනවා මේ පළමු පාඩම තුලින් ආකාර 10ක් දැන් කියා දෙන්න. is කියන වචනේ වෙනවා, තියනවා, සිටිනවා. දැන් බලන්න. The teacher is in the class. ගුරුවරයා පන්තියේ සිටිනවා. The book is on the table. පොත මේසෙ උඩ තියෙනවා. The car is under the tree. මෝටර රථය ගහ යට තිබෙනවා. මේ වෙනවා, තිබෙනවා, සිටිනවා කියන අදහසේ වර්තමාන ස්වරූපයෙන් ඔබට කියවෙනවා. ඒ වගේම බලන්න දැන් අපි වෙනස් කරනවා was වශයෙන්. was කියන helping verb එකේදී තිබුණා, සිටියා කියන අදහසට එනවා. දැන් සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබ රචනා ලිවීමේදී, notes ලිවීමේදී, ලිපි ලිවීමේදී මෙවැනි සරල පද යොදා ඔබට වාක්‍ය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. was කියන්නේ උනා, තිබුණා, සිටියා. principal was in the office. විදුහල්පතිතුමා කාර්යාලයේ සිටියා. The president was on the stage. ජනාධිපතිතුමා වේදිකාව උඩ සිටියා. The war was in Sri Lanka. යුද්ධය ශ්‍රී ලංකාවේ තිබුණා. බලන්න කොයිතරම් සරලද මේ වාක්‍ය ඔස්සේ ඔබට පුළුවන් රචනාව, ඔබේ notes එක, ඔබට එන ලිපිය ඔබට වාක්‍ය තුලින් ගොඩනගා ගන්න.
is was will be මෙන්න අනාගත කාලයට ආවා. will be is was will be. will be කියන්නේ වේවි තියේවි ඉඳීවි. අනාගත කාලයේ තියේවි ඉඳී කියන එක තමයි කියවෙන්නේ. The meeting will be in the auditorium. ප්‍රේක්ෂකාගාරයේ රැස්වීම තියේවි. The express train will be at 6:30. 6:30ට ශීඝ්‍රගාමී දුම්රිය තියේවි. The special meeting will be on next week. ලබන සතියේ විශේෂ රැස්වීමක් තියේවි. බලන්න කොයිතරම් සරලව ඔබට මේ වාක්‍ය එකිනෙක ගොඩ ගන්න පුළුවන්. අපි is was will be. බලන්න ඊළඟට has been මේ කියවෙන්නේ ඉඳලා තියෙනවා තිබිලා තියෙනවා. ඉඳලා තියෙනවා තිබිලා තියෙනවා. The parcel has been in the room. පාර්සලේ කාමරේ තිබිලා තියෙනවා. Our English teacher has been in the canteen. අපේ ඉංග්‍රීසි ගුරුතුමිය ආපන ශාලාවේ ඉඳලා තියෙනවා. දැන් ඔබට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේදී උනත් මේ යොදා ගන්න පුළුවන්. තාත්තා කොහෙද හිටියේ? තාත්තා ඉඳලා තියෙනවා. Father has been near the well. අම්මා කොහෙද හිටියේ? අම්මා හෙව්ව හිටියේ නෑ. අම්මා වත්තේ ඉඳලා තියෙනවා. Mother has been in the garden. බලන්න මේ ආකාරයෙන්. ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබිලා තියෙනවා. ඔබ රචනාව ලියන්න යනකොට ලියනවා ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබිලා තියෙනවා. A war has been in Sri Lanka. The war has been in Sri Lanka. ලංකාවේ යුද්ධය තිබිලා තියෙනවා. දැන් මේ විදිහට තිබිලා තියෙනවා කියන අදහස දෙන්න පුළුවන්. Is was will be has been. අපි ඊළඟට යනවා. මේ present tense එක වර්තමාන ස්වරූපය. දැන් අතීත ස්වරූපයට එනවා. had been තිබිලා තිබුණා ඉඳලා තිබුණා. ප්‍රභාකරන් had been in Jaffna. ප්‍රභාකරන් යාපනයේ ඉඳලා තිබුණා. කෙනෙක් කියනවා the class had been in the main hall. ප්‍රධාන ශාලාවේ පන්තිය තිබිලා තියෙනවා. මම හැමදාම කියුවා පිහිය තිබුණේ නැහැ. අම්මේ පිහිය තිබිලා තියෙන වාක්‍යය උඩ. The knife had been on the rack. බලන්න මේ ආකාරයෙන් ඔබට සරල වාක්‍ය ගොඩ ගන්න පුළුවන්. ඊළඟට මේකේ will have been අනාගත කාලේ future tense එක will have been මේකේ වෙන්නේ තිබෙනු ඇත තියෙනු ඇත අනාගතයේ තියෙයි කියලා කියන එකයි තිබෙනු ඇත. The tuition classes will have been in the town. නගරේ උපකාරක පන්ති තිබෙනු ඇත. By end of this month. මේ මාසයේ අවසානයේ උපකාරක පන්ති නගරයේ තිබෙනු ඇත. The special meeting will have been on July. ජූලි මාසයේ විශේෂ රැස්වීම තිබෙනු ඇත. අනාගත කාලයේ තිබේ කියන අදහසට එනවා තිබෙනු ඇත. Is was will be have has been had been will have been. අපි කියනවා ඊළඟට can be මේ කියවෙන්නේ තියෙන්නට පුළුවන් ඉන්නට පුළුවන්. Principal can be in the office. විදුහල්පතිතුමා කාර්යාලයේ ඉන්න පුළුවන්. English class can be after the school. School එකෙන් පස්සේ ඉංග්‍රීසි පන්තිය තියෙන්න පුළුවන්. Our English teacher can be in the class now. අපේ ඉංග්‍රීසි ගුරුතුමා දැන් පන්තියේ ඉන්න පුළුවන් ඉක්මනට යමු. ඉංග්‍රීසි කතාවෙදිත් ඔබට මේ යොදා ගන්න පුළුවන්. ලිවීම හා කතාව කියන දෙකටම යොදා ගන්න පුළුවන්. Is was will be has been had been will have been can be. මෙතෙන්දී ඔබට බහුවචන පදයක් කතා කරනවා නම් have been යොදා ගන්න පුළුවන්. will have been can be. Maybe
ඊට කලින් could be. is, was, will be, has been, had been, will have been, can be, could be. මේ බලන්න. could be කියන පදය යෙදීමේදී කියන්නේ ඉන්නට පුළුවන් වුණා, තියෙන්නට පුළුවන් වුණා. දැන් බලන්න. we could be at home. අපිට ගෙදර ඉන්න පුළුවන් වුණා. during the corona period. බලන්න corona කාලේ අපිට ගෙදර ඉන්න පුළුවන් වුණා. exam could be the exam could be in the hall. ශාලාවේ රැස්වීම තියන්න පුළුවන් වුණා. විභාගය තියන්න පුළුවන් වුණා. ඒකට can be, could be. is, was, will be, have been, has been, had been, will have been, can be, could be, may be. මෙතෙන්ද කියන්නේ ඉන්නට ඉඩ තියෙනවා. තියෙන්න ඉඩ තියෙනවා. ඉන්න ඉඩ තියෙනවා, තියෙන්න ඉඩ තියෙනවා. By 10 o'clock, the special train may be at the station. Dumriyapale, Dumriya තියෙන්න ඉඩ තියෙනවා. Next Monday, our school may be in the school. අපේ පාසල පවත්තන්න නැත්නම් තියෙන්න ඉඩ තියෙනවා. මේ බී කියන්නේ තියෙන්න ඉඩ තියෙනවා. අපි හොයලා බලලා ඉවරලා යමක් නැති වෙලා අපි අහනකොට කියනවා තාත්තා කියන තාත්තගේ කන්නාඩි කුට්ටම නැහැ කියලා. හොයලා අහනකොට තාත්තට දරුවෙක් කියනවා තාත්තගේ කාමරේ මේසුට තියෙන්න ඉඩ තියෙනවා. ගිහින් බලන්න. එතකොට the pair of spectacles may be on the father's table. තාත්තගේ මේසුට තියෙන්න ඉඩ තියෙනවා. අපිට මේ වගේ තියෙන්න ඉඩ තියෙනවා කියන අදහසට මේ B කියන එකෙන් එන්න පුළුවන්. දැන් ඒ වගේම කෙනෙක් ඉන්නවා කියන්නත් පුළුවන්. අපිට කියන්න පුළුවන් නිමල් බස් නැවතුමේ ඉඩ තියෙනවා. නිමල් ඉදී ඔයා යන්නකො කියලා වගේ කියද්දී නිමල් may be at the bus stop. නිමල් may be at the bus stop. නිමල් බස් නැවතුමේ ඉඩ තියෙනවා. ඊට පස්සේ should be මේ බලන්න ඉන්න සිටිය යුතුයි, තිබිය යුතුයි. තිබිය යුතුයි, සිටිය යුතුයි. Our class should be by end of this month. මේ මාසයේ අවසන් වෙනකොට අපේ පාඩම් තිබිය යුතුයි. අනකිරීමක් වගේ මේක තිබිය යුතුයි කියන අදහස අනකිරීමක් වගේ තමයි ඉන්නේ. should be තිබිය යුතුයි. You should be here. ඔබ මෙතන සිටිය යුතුයි. Every student should be at the morning assembly. සෑම ශිෂ්‍යයෙක්ම උදෑසන රැස්වීමේ සිටිය යුතුයි. බලන්න. මෙන්න මේ ආකාරයට සරල වාක්‍ය helping verb 10කින් ඔබට වාක්‍ය ගොඩනගාගෙන ඔබේ සාමාන්‍ය පෙළ විභාගයේදී තාම පහසුවෙන්ම ඔබට ලියන්න පුළුවන්. අපේ දරුදැරියනේ දැන් අපි දන්නවා උපකාරක පද 10ක් තුලින් ඔබට වාක්‍ය හදන ආකාරය මම දැන් ඔබට එකින් එකට කියලා දුන්නා. එහිදී am, is, are, am, is, are, was, were, will be, am, is, are, was, were, will be, has been, have been, had been. දැන් ඔබ දන්නවා මේ වන විට වාක්‍ය ගොඩනැගීමේදී am, is, are යන පද භාවිත කරන ආකාරය, was, were යන පදයක්, will be, has, have, had been මේ පදත් සමග වාක්‍ය ගොඩනගන ආකාරය තමයි මම ඔබට මේ පාඩමේ මුලින් ඔබට කියලා දුන්නේ. ඒත් එක්කම can be, could be, may be, should be. දැන් ඔබ මේ උපකාරක පද තුලින් වාක්‍ය ගොඩනගන ආකාරය තාම හොඳින් අවබෝධ කරගන්න ඇති. මම හිතන්නේ am, is, are, was, were, will be, has, have, had been, can be, could be, may be, should be. මේ ආකාර වශයෙන් අපි කතා කරමු. දැන් මම සූදානම් වන්නේ ඔබට මෙම තුලින්ම
ඔබට කියලා දෙන්නට අනියමාර්ථයේ යමක් තිබෙයි සිටී යමින් ප්‍රකාශ කිරීමේදී වාක්‍ය ගොඩනගා ගන්න ආකාරය තමයි දැන් කියා දෙන්න සූදානම් වෙන්නේ. යමක් අනියමාර්ථයි කියන අවස්ථාවේදී අනියමාර්ථයි කියන නිශ්චිතභාවයක් නැහැ. අපේ ගෙදර බල්ලෙක් සිටිනවා. දැන් බලන්න අපේ ගෙදර බල්ලෙක් සිටිනවා. දැන් මේ වාක්‍ය ගොඩනැගීමේදී නිශ්චිත බවක් නැහැ. බල්ලෙක් සිටිනවා. ඔබට ඇහෙනවා ඇති අක් කියන ප්‍රත්‍ය ඇහෙනවා. අක් කියන ප්‍රත්‍ය ඇහෙනවා. එක් කියන ප්‍රත්‍ය ඇහෙනවා. බල්ලෙක් කියලා කියනකොට එක් කියන සිංහල ප්‍රත්‍ය ඔබට ඇහෙනවද කියලා බලන්න. බල්ලෙක්, කොල්ලෙක්, කෙල්ලෙක් මේ බලන්න. මේ අනුවසක එක් කියන ප්‍රත්‍ය ඇහෙනවා. ඒ සමගම ඔබ බලන්න ඔබට අප්‍රාණවාචී යමක් කියනකොට අක් කියන ප්‍රත්‍ය ඇහෙනවා. ප්‍රාණවාචී යමක් කියනකොට එක් කියන ප්‍රත්‍ය ඇහෙනවා. මේ බලන්න පොතක්, ගහක්, ගලක්, පෙට්ටියක් මේ අක් කියන ප්‍රත්‍ය ඇහෙනවා. මේවා අනියමාර්ථයේ අපි යමක් තිබේ සිටී කියන අවස්ථාවේදී අක් එක් කියන ප්‍රත්‍ය ඇහෙනවා නම් ඔබ එතනදී කියන පදේ යොදනවා. ඒ නිසා අපි පොත් අක් කියනකොට book කියනවා. මිනිහෙක් කියනකොට man කියනවා. දැන් ඔබට තේරෙනවා ඇති අපි කතා කරන්න යන දේ නිශ්චිත භාවයක් නැතුව යමක් තිබෙයි සිටී කියන වෙලාවේ අක් එක් ප්‍රත්‍ය යොදනවා කියන්නේ මේ දෙක ඇහෙනවනම් ඔබ යොදා ගන්නවා. දැන් ඔබ මේ තුලින් වාක්‍ය ගොඩනගා ගන්නයි දැන් සූදානම් වෙන්නේ. මම අද මේ වෙලාවේ ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ මේ පද ඔස්සේ මේ වාක්‍ය ගොඩනගා ගන්න ආකාරය. දැන් ඔබට නිපාත පද පිළිබඳව පුංචි දැනුමක් ලබා දීලා මම ඒ ඔස්සේ ඔබ ඉදිරියට ගෙන යන්නයි සූදානම් වෙන්නේ. නිපාත පද 10ක් මම ඔබට හොඳින් මතක තබා ගන්න පුළුවන් වෙන ආකාරයෙන් මම දැන් ඔබට මගේ සිරුර යොදාගෙන ඔබට හොඳින් හේතු ගන්න පුළුවන් ආකාරයෙන් නිපාත පද 10ක් දැන් මම ඔබට කියා දෙනවා. දැන් බලන්න in කියලා කියනකොට මේ බලන්න in තුලට යනවා in on under near between ක්‍රියාපද නිපාත පද 10ක් කියලා දෙනවා. මෙන්න පහක් ඔබ දැන් මතක තියාගන්න. ඉතාමත් පහසුමක් විදියකට in on under near between මගේ හිස තියෙන්නේ අත් දෙක අතර. ඒ නිසා between අතර. මේ බලන්න in තුලට යනවා. on උඩ. under යටින්. near ළඟ. දැන් ඔබ හොඳින් මතක තියාගන්න මේ preposition පහ in on under near between. ඊළඟට දරුවනේ තවත් නිපාත පද පහක් ඔබට මම මේක එකතු කරනවා. on the top of කිව්වම on the top of මුදුනේ. මේ බලන්න in the bottom of කිව්වම පතුලේ. at the right side කිව්වම දකුණු අත පැත්තේ. at the left side කිව්වම වම් අත පැත්තේ. in the middle of කිව්වොත් අපේ මධ්‍යයේ මම මගේ හදවත මධ්‍යයට ගත්තා in the middle of. දැන් බලන්න on the top of, in the bottom of, at the right side of, at the left side of, in the middle of. එතකොට ඔබ දැන් මම ඔබට කියලා දෙනවා on the top of මුදුනේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ මධ්‍යයේ පතුලේ. දැන් ඔබ දන්නවා නිපාත පද 10ක්. නැවතත් ඒ නිපාත පද 10 අපි බලමු මොනවද කියලා. in, on, under, near, between. On the top of, at the right side of, at the left side of, in the middle of, in the bottom of. දැන් ඔබ නිපාත පද 10ක් ගන්නවා. මේ ඔස්සේ අපි මේ පද යොදාගෙන ඉතාම සරලව හොඳින් මතක තබා ගන්න පුළුවන් ආකාරයෙන් මේ යොදන ආකාරය අද අනියමාර්ථය තුලින් යොදන්නේ කොහොමද කියලා බලමු. අනියමාර්ථයේ යමක් තිබේ සිටී කියනකොට ඔබ යොදා ගන්න ඕනේ පදය there is කියන පදය. ඔන්න is එකට ආවා. there is මේකද කියවෙන්නේ
අපි කියනවා දැන් පොතක් තිබෙනවා. There is a book. හරිම ලේසි වාක්‍යයක් ගන්න. There is a book. There is a man. මිනිහෙක් ඉන්නවා. There is a fish. මාළුවෙක් ඉන්නවා. There is a cricketer. cricket ක්‍රීඩකයෙක් ඉන්නවා. දැන් ඔබට තේරෙනවා is එක යොදලා ඒ විදිහට කියනකොට අපි මේ වාක්‍යයට preposition දැන් යොදනවා. නිපාත පද. There is a bird in the nest. අන්න බලන්න. කූඩුව තුල කුරුල්ලෙක් සිටිනවා කියලා වාක්‍යය හැදෙනවා. ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී picture description කිරීමේදී විස්තර විස්තරයේදී ඔබට අනිවාර්යයෙන්ම හැම අවුරුද්දකම එනවා එක ප්‍රශ්නයක් පින්තූරය විස්තර කරන්න. එහිදී ඔබට දකින්න ලැබෙන්නේ මේ අනුසාරයෙන් ඉදි කරපු වාක්‍ය ඔබට මේවට ස්තම් පෙරවීම තමයි තියෙන්නේ. fill in the blanks කියලා එන්නේ. නිසා ඔබට ඉතා පහසුවෙන් මේ ආකාරයෙන් වාක්‍ය තුලින් අවබෝධ කරගෙන යොදා ගැනීමට හැකියාව ලැබෙනවා. There is a bird in the nest. කූඩුවේ කුරුල්ලෙක් සිටියි. There is a man near the gate. ගේට්ටුව ළඟ මිනිසෙක් සිටියි. There is a plate on the table. මේසෙ උඩ පිඟානක් තිබේ. අන්න on කියන නිපාතයට ගත්තා. There is a bench under the tree. ගහයට බංකුවක් තිබේ. There is a woman near the well. ළිඳ ළඟ ගැහණියක් සිටී. අපි මේ ආදි වශයෙන් යොදාගෙන යනවා. ගොඩක් ඉන්නවා නම් අපි there is යොදාන්නේ නැහැ. එහිදී අපි යොදනවා there are කියලා. අපේ පන්තියේ ළමුන් 10 දෙනෙක් සිටිනවා. There are 10 children in our class. There are many stars in the sky. රාත්‍රී ආකාශ දිහා බලලා ඔයාලට කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් There are many stars in the sky today. අදහස තර ගොඩක් තියෙනවා. බලන්න මේ අනුසාරයෙන් ඔබට වාක්‍ය ඉදි කරගෙන යන්න පුළුවන්. ඔයා කියනවා දැන් මේ වර්තමාන ස්වරූපයෙන් අපි කියාගෙන ආවේ. අපි මෙහිදී අතීත ස්වරූපයට යනවා. හැබැයි මේ am කියන පදයේ උපකාරක පදයේ මේ තුලදී යෙදෙන්නේ නැහැ. අපි is ආය දාගත්තා. දැන් මම මේ අතීතයට ගියාම was were වලට එනවා. දැන් බලන්න there is එක වෙනකොට අපි දැන් යොදනවා there was. There was a cobra. Naik සිටියා. There was a cobra. There was a cobra under the bench. බංකුවට naik හිටියා. බලන්න. There was a cobra under the bench. There was a thief at the bus stop. බස් තමුතුමේ හොරෙක් හිටියා. දැන් අපි අර ඉගෙන ගත්ත නිපාත පදයක් දාමු. On the top of කියන්නේ මුදුනේ. එහෙනම් මම එකක් යොදනවා. There was a flag on the top of the mountain. අන්න කියවෙනවා කන්ද මුදුනේ කොඩියක් තිබුණා. තිබිලා ඉබර වෙච්ච එකක් නිසා තමයි was යෙදුනේ. දැන් ඊළඟට බලන්න අපි is එක වෙනුවට was යෙදුවා අතීතේ. ආයක වෙනුවට අපි යොදා ගන්නවා අතීතයේදීව. දැන් බලන්න there were tigers in the forest. කැලෑවේ කොටි හිටියා. ඉතින් අපිට කියන්න පුළුවන් දැන් යාපනයේ වගේ නම් අපි කියනවා there were terrorists in Jaffna. යාපනයේ කොටි හිටියා. අර කොටි වර්ග දෙකයි. ඉතින් terrorists කියලා කියනවා ත්‍රස්තවාදීන් හිටියා. දැන් next හිටියා there were terrorists in Jaffna. අතීතයි. is එක ආයක was එක were. දැන් අපි යොදනවා මම was were යදුවා. is ආයදුවා. අපි දැන් will be වලට යනවා. will be වලට යන්නේදී there will be කියලා හිතෙනවා. දැන් බලන්න හෙට පාසලේ රැස්වීමක් තියෙයි අනාගත කාලේ. there will be a meeting at the school tomorrow. හෙට පාසලේ රැස්වීමක් තියෙවි අනාගත කාලේ. ලබන සතිය අපේ ගෙදර සාදයක් තියෙයි. there will be a party in our house next week. බලන්න මේ ආදි වශයෙන් අනාගත කාලය ප්‍රකාශ කරනවා මෙතෙන්දී. අපි ඊළඟට මේ පදයෙන් පස්සේ මේ has been කියන පදය යොදන ආකාරය බලමු. දැන් මෙතන බලන්න there has been මෙතන කියන්නේ ඉඳලා තියෙනවා
තිබිලා තියනවා කියන අදහස තමයි there has been වලින් කියන්නේ. ඉඳලා තියනවා, තිබිලා තියනවා. There has been a special meeting in the staff room. ගුරු විවේකාගාරයේ විශේෂ රැස්වීමක් තිබිලා තියෙනවා. දැන් මම කිව්වා මධ්‍යයේ කියලා. මධ්‍යයේ කියලා. දැන් අපි නාවල පිටියේ නගර මධ්‍යයේ ඔරලොස් කණුවක් තිබුණා. තිබිලා තියෙනවා ඔරලොස් කණුවක් තිබිලා තියෙනවා. දැන් නැහැ තිබිලා තියෙනවා. ඒකට අපි කියනවා there has been a clock tower in නාවල පිටියේ town. නාවල පිටියේ නගර මධ්‍යයේ ඔරලොස් කණුවක් තිබිලා තියෙනවා. has been. දැන් මේකෙදී has එක වගේම තමයි බහුවචනෙන් නම් have යොදනවා. there have කියලා අපිට යොදන්න පුළුවන් ගොඩක් තිබ්බා කියනවා. ගොඩක් තිබ්බා කියනවා. දැන් ඒ වගේම තමයි there had been කිව්වොත් අන්න තිබිලා තිබුණා. තිබිලා තියනවා නෙමෙයි තිබිලා තිබුණා. තිබිලා තිබුණා. අවුරුදු 10කට පෙර ශ්‍රී ලංකාවේ නියගයක් තිබිලා තිබුණා. There had been a drought in Sri Lanka 10 years ago. බලන්න හැදුන හැටි. There had been a drought in Sri Lanka 10 years ago. දැන් ඔබට පුළුවන් මේ ආදි වශයෙන් ඔබේ රචනාව ලිවීමේදී මේ පද යොදාගත්තොත් ඔබේ රචනාව ඉතා සාර්ථකව ලියවෙනවා. එතකොට ඔබේ වාක්‍ය සම්පූර්ණ නිසා ඔබට හොඳින් ලකුණු ලබා ගැනීමේ හැකියාව ඔබට විභාගයේදී ලැබෙනවා. ඒ වගේම අපි යමු ඊළඟට had been එකකින් පස්සේ can be, could be, maybe, should be මේ දෙන ආකාරය. දැන් there can be කිව්වොත් තියෙන්නට පුළුවන්. there can be a special party at the restaurant. Restaurant එකේ විශේෂ සාදයක් තියන්නට පුළුවන්. දැන් පුළුවන් after the corona period there can be a special parties at the restaurant. Restaurant එකේ විශේෂ සාද තියන්නට පුළුවන්. There can be. මේසය උඩ ඩස්ටරේ තියන්න පුළුවන්. එතකොට there can be a duster on the table. එතකොට table එක උඩ ඩස්ටරේ තියන්නට පුළුවන් කියලා අදහස එනවා. මේ වර්තමාන ස්වරූපේ. මේ අතීත ස්වරූපේ. එතකොට there could be කියලා එනවා. තියෙන්නට පුළුවන් වුණා, ඉන්නට පුළුවන් වුණා. There could be many students in the class. පන්තියේ ගොඩාක් ශිෂ්‍යයන් ඉන්න පුළුවන් වුණා. දැන් මේ කාලේ නෙමෙයි අපි ඉස්සර කාලේ අපි කියමු COVID-19 එන්නට කලින් පන්තිවල ළමයි 100ක් ඉන්න පුළුවන් වුණා. ඒතර අපි කියනවා there could be 100 students in the class. පන්තියේ ළමුන් 100කට ඉන්න පුළුවන් වුණා. ඒකට ඒ අතීතේ මේ maybe කියන එක එනවා. maybe කියන්නේ ඉන්නට පුළුවන් වේ, අනුමාන කරලා ඉන්නට පුළුවන් වේ, තියන්නට පුළුවන් වේ. there may be a security guard at the gate. Gate වලඟ මුරකරුවෙකු ඉන්නට ඉඩ තියෙනවා. maybe there may be a crocodile. කිඹුලෙක් ඉන්නට ඉඩ තියෙනවා. in the bottom of මකුවිසලා පතුලේ තියෙන in the bottom of the river. ගඟේ පතුලේ කිඹුලෙක් ඉන්නට තියෙනවා. නාන්න යනකොට කෙනෙක් කියනවා නාන්න පනින්න එපා කියලා. there may be a crocodile in the bottom of river. ගඟේ පතුලේ කිඹුලෙක් ඉන්නට තියෙනවා. maybe අපි should be කියන එක මේ 10 දැන් ඔබට මම කියලා දෙන්නේ 10 වෙනි මේ අපි ඉගෙන ගන්න helping verb 10 අවසානයේ they should be ඉන්නට තිබිය යුතුයි සිටිය යුතුයි. there should be students in the room. ළමුන් කාමරයේ සිටිය යුතුයි. there should be a duster on the teacher's table. teacher මේසේ උඩ duster තිබිය යුතුයි. බලන්න මේ ආදි වශයෙන් අපි කියමු there should be hotels at the left side of screen.
වීදියේ at the left side of street වීදියේ වම් පැත්තේ හෝටල් තිබිය යුතුයි. කඩියෙන් කියනවා ඒ විදිහට. that should be මේ ආදි වශයෙන්. ඔබට පුළුවන් දැන් ඊටාම සරලව වාක්‍ය ඉදි කර ගන්න මේ helping verb ඔස්සේ ඔබේ දැනුම තව පෝෂණය කරන්න. ඉතින් මේ වගේ අපි තවත් ඉදිරියට මෙවැනිම ආකාරයේ helping verb තුලින් ඔබව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන් අදට මගේ මේ වැඩසටහන මේ නිමා කරනවා.